තෙරුවන් සරණයි ඔබට. ගම්මැද්ද දම්සවිය සදහම් සාකච්ඡාව සමග ඔබ අදත් මේ හිමිදිරි උදෑසන අප සමග එකතු වන්නේ. අපි අද හිතුවා ඊට වැදගත් සූත්‍රයක් හැසුරෙන් සාකච්ඡාව සිදු කරන්නට කියලා. බුදුන් වහන්සේ ජීවමානව වෙසන කාලයේදී කිම්බිල තෙරුන් වහන්සේ බුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ සම්බුදු දහම පවතිනවද? චිරස්ථිතිය නැත්තම් අනාගතයේ පැවැත්ම කොහොමද? ඒ වෙනුවෙන් බලපාන කාරණා සාධක මොනවද කියලා. බුදුන් වහන්සේ හරි අපූර්වට ලස්සන උත්තරයක් දෙනවා. අපි හිතුවා ඒ සූත්‍රය ඇසුරින් අද දවසේ මේ සාකච්ඡාව සිදු කරන්න විශේෂයෙන්ම පුද්ගල සමාජ ජීවිතයේ සාර්ථකත්වය දියුණුව වෙනුවෙන් කොහොමද මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත කාරණා බලපාන්නේ, ඒ කරුණු කාරණා මොනවද කියලා බොහොම සවිස්තරාත්මකව මේ හෝරාව තුළ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි ඊටමත් ගෞරවයෙන් යුතුව අද සාකච්ඡාවට ආරාධනා කරන්නට යෙදුණා රාජකීය පඬිත පූජ්‍ය දෙහිපේ චන්දවිමල අපේ ගෞරවනීය සම්ප්‍රදායන වහන්සේ. ඔබ වහන්සේට අද දවසේ මම හිතනවා මේ ගම්මැද දම්සවිය සදහම් සාකච්ඡාවට ඔබ වහන්සේ නිතරම වගේ වඩිනවා. ඉතින් පාද නමස්කාරයෙන් ඔබ වහන්සේ පිළිගනිමින් අපේ හැමදෙරුනේ මේ වෙනදා අපි ඊටමත් කාලීන පොදුවේ බලපාන මාතෘකා තමයි කතා කරන්නේ. අද හිතුවා මේ සූත්‍ර දේශනාව තුළ මතුවන කරුණු කාරණා අපේ ජීවිතේ හරවත් කරගන්න, බඩදහයි කරගන්න, සුබෝහාදී කරගන්නට අද සාකච්ඡාව සිදු කරන්නට කියලා. අපි හඳුරන්නේ මේ සූත්‍රය කොහොමද, සූත්‍රය ඇතුලේ මුල් හරය, මේ සූත්‍රේ පුරාවටම කතා කෙරෙන කරුණු කාරණා කෙටියෙන් සාරාංශගත කරලා අපි සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගන්නමු අපේ හඳුරන්නේ. මම හිතන්නේ අපට ඒක අතිශය වැදගත් වෙයි මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්නට. තෙරුවන් සරණයි, සියලු දෙනාටම පින්බර දවසක් වේවා. අද මනෝජ් මහත්මයා තෝරාගෙන තිබෙනවා විශේෂ සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව මම හිතනවා මේ වර්තමානයේ පවතින බොහෝ ගැටලු වලට ඊටාම සාර්ථක පිළිතුරු ලබා දෙන සූත්‍ර දේශනාවක්. ඔබතුමා සඳහන් කළා වගේ මේ සූත්‍ර දේශනාවෙන් අපිට කරුණු ඉදිරිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉඳියදීම උන්වහන්සේ විසින්මයි මේ සාධක ඉදිරිපත් කරන්නේ. දවසක් කිම්බිල හාමුදුරුවෝ මේක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ එතකොට කිම්බිලා නුවර. එහෙමයි. කිම්බිලා නුවර වාසී හාමුදුරුවෝ කෙනෙක් නිසා කිම්බිල හාමුදුරුවෝ නම් කරලා තියෙනවා කිම්බිල කියලා. ඒතර කිම්බිල හාමුදුරුවෝ අරමුණු කරගත්ත නිසා මේ දේශනාව නම් කරලා තියෙන්නේ කිම්බිල සූත්‍රය කියලා. එහෙමයි. දැන් මේ දේශනාව ගලාගෙන යන්නේ කිම්බිල හාමුදුරුවන්ට හිතෙනවා ප්‍රශ්නයක් අහන්න බුදුරජාණන් වහන්සේගෙන්, අනාගතයට ගැලපෙන ප්‍රශ්නයක්, අනාගතයට අදාළ වෙන ප්‍රශ්නයක්. ඒ තමයි උන්වහන්සේ එදා ඒ විදිහට අහපු ප්‍රශ්නය. මං හිතනවා අද වර්තමානයේ අපිට බොහෝම වැදගත්. ඒ වගේම අපිට සාධාරණීයම පිළිතුරක් විදිහට එය ලබා ගන්න පුළුවන්කම තියෙන මේ වර්තමානයේ ඇතැම් ගැටලු වලට. ඔබ සඳහන් කළා වගේ මේ දේශනාවේදී සඳහන් වෙනවා කිම්බිල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලය ගැන නෙවෙයි මේ අහන්නේ, උන්වහන්සේ පිරිනුවම් පෑවයින් පස්සේ මේ සද්ධර්මය බොහෝ කාලයක් පවතින්නේ නැත්තම් ඒකට හේතුවත් ප්‍රත්‍යයක් දේශනා කරන්න කියලා තමයි කිම්බිල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීමක් කරන්නේ. ඇත්තටම මනෝජ් මහත්මයා මේ ඉල්ලීම අපි වෙනුවෙන් කරලා තියෙන්නේ. එහෙමයි. කිම්බිල හාමුදුරුවෝ එදා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ
සදාහන කරන්නේ ඉල්ලීම කරන්නේ මේ වර්තමානයේ ඇතුළු බුදුරජාණන් වහන්සේ වැඩ නොසිටින කාලය ගැන කල්පනා කරලා. ඒකෙදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා කාරණා පහක්. ආයුෂ්මත් කිම්බිලය ඒ සඳහා හේතු වෙන කාරණා පහක් තියෙනවා. ඒ මොනවද? සත්තාරි අගාරවා අප්පතිස්සා විහෙරති. සත්තාරි කියලා කියන්නේ ශාස්ත්‍රූන් වහන්සේ. එහෙමයි. අපේ බුදුරජාණන් වහන්සේ. ඔබ මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රූවරයා. උන්වහන්සේ දෙවියන් සහිත මිනිස්යන්ට ශාස්ත්‍රූත්වය දැක්වුවා. ඒ ශාස්ත්‍රූවරයන් වහන්සේ කෙරෙහි අගාරව ගෞරව රහිතව යම්කිසි පිරිසක් වාසය කරනවාද? මෙතන කියනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසම අයිති වෙනවා. එතකොට ඔන්න කවුරුවත් හැලෙන්නේ නැහැ. දැන් ගොඩක් අය කල්පනා කරන්නේ මේක හාමුදුරුවන්ට අයිති කාර්යයක්. මේ ශාසනය රකින්නවා කියන එක හාමුදුරුවන්ට අයිති කාර්යයක්. එහෙනම් මේ ශාසනය රැකීමේ අයිතිය වගකීම හාමුදුරුවන්ට විතරක් නෙවෙයි තියෙන්නේ. ගිහි පැවිදි දෙපාර්ශවයටම අයිති කාර්යයක් තමයි මේ කාර්යය. ඒ නිසා මේ ශාස්ත්‍රූ ගෞරවය මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස කෙරෙහි නැති වෙලා යනවා නම් ඒක බලපානවා මේ සද්ධර්මයේ අතුරුදහන් වීම සඳහා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ධර්මය කෙරෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ නිර්මල ධර්මය කෙරෙහි ගෞරවය නැති වෙලා යනවා නම් ධම්මේ අගාරවා අප්පතිස්සා විහෙරති. මේ භික්ෂු භික්ෂුණී උපාසිකා උපාසක උපාසිකා කියන පිරිස අතරේ ධර්මයට තිබෙන ගෞරවය නැති වෙලා යනවා නම් ඒකත් මේ සද්ධර්මය අතුරුදහන් වීමට අපට අහිමි වීමට බලපවත්වන කාරණාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සංඝේ අගාරවා අප්පතිස්සා විහෙරති. මේ සංඝයා කෙරෙහි ගෞරවය නැති වෙලා යනවනම් මේ ගිහි පැවිදි දෙපාර්ශ්වය අතරම ඒකත් මේ සද්ධර්මය බොහෝ කාලයක් පවතින් නැති වෙන්න හේතුවක් විදියටයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. හතරවෙනි කාරණාව සඳහන් කරනවා සික්ඛා අගාරවා අප්පතිස්සා විහෙරති. ශික්ෂාවන් කෙරෙහි. දැන් මෙතන අපිට ගැටලුවක් එනවා. සික්ඛා කියලා කියනකොට ඔබට මතකයට එන්නේ නිත්‍ය සීලය නම් පංච සීලය. එහෙමයි. එතකොට සීලය කෙරෙහි ගෞරවය දැක්වීම කියලා හිතෙන්න පුළුවන්. ගෞරවය නොදැක්වීම කියලා හිතෙන්න පුළුවන්. මෙතන අපිට දැන් සමහරක් වචනවල අර්ථය ගත්තාම අපිට ඒ සඳහා අර්ථකථන දෙන්න පුළුවන්කම තියෙනවා. මෙතන සීලය කියලා සික්ඛා කියලා කියන්නේ සීලය තමයි. හැබැයි මේක අපි ගන්න ඕන ත්‍රිශික්ෂාව අනුව තමයි ගන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා. මෙන්න මේ නිවන් මාර්ගයේ ඔස්සේ මේ ඒ කෙරෙහි ඇතිවෙන අගෞරවය ගෞරව රහිත වීම සද්ධර්මයේ අතුරුදහන් වීමට බලපවත්වන කාරණාව. අන්තිම කාරණාව තමයි අඤ්ඤමඤ්ඤ අගාරවා අප්පතිස්සා විහෙරති. එකිනෙකා කෙරෙහි ගෞරවය රහිතව කටයුතු කිරීමත් මේ සද්ධර්මයේ අතුරුදහන් වීමට බලපවත්වන කාරණාව. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් මේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් කෙරෙහි ගෞරවය ගැන ඔබ හිතන්න ඇති. හැබැයි ශික්ෂාවන් සහ එකිනෙකා කෙරෙහි ගෞරවය කියන එක මේ සඳහා ඊටාම වැදගත් වෙනවා. ඒ හේතු කොටගෙන තමයි මේ සමාජය ගොඩ නැගිලා තියෙන්නේ. දැන් අපි දන්නවා එකිනෙකා කියලා කිව්වහම
එකිනෙකා කෙරෙහි ගෞරවය ඇති වෙන්නේ අවබෝධයත් එක්ක. දැන් විවාහ ජීවිතයක ගත්තොත් එහෙම විවාහ ජීවිතේ නෝනයි මහත්තයයි අතර ගෞරවය කියන එක අද එච්චරම සලකන දෙයක් නෙවෙයි. සමහර වෙලාවට දෙන්න දෙපැත්තට අගෞරව කරගන්න. ඔයා මෙහෙමයි ඔයා මෙහෙමයි කියලා දෙන්න දෙපැත්තට අගෞරව කරගන්නවා. ඒක විවාහ ජීවිතයක සාර්ථකත්වයකට හේතු වෙන්නේ නැහැ. එතකොට ඒ සඳහා හේතු වෙන්නේ මොකද්ද? දෙදෙනා අතර ගෞරවයක් තියෙන්න ඕනේ. ඒ ගෞරවය ඇති වෙන්නේ අවබෝධයත් එක්ක. ඒ අවබෝධය තුල ඇති කරගන්න ගෞරවය එකිනෙකා කෙරෙහි තියෙන්නේ විශ්වාසය මත. විශ්වාසය කියන එක අද සමාජයෙන් ඈතට ගිහිල්ලා තියෙන්නේ. ප්‍රෝඩාව, බොරුව, වංචාව කියන එක අද සමාජයේ බහුලව අපිට දකින්න ලැබෙනවා. ඒ තුල ඔබ කල්පනා කරන්නට නැතිව ඇති මේ සද්ධර්මයට හානියක් වෙනවයි කියලා. දැන් බලන්න සමහරක් වෙලාවට සද්ධර්මය කියලා අසත් ධර්මය ලෝකයට පෙන්වනවා. සද්ධර්මය කියලා ඒ ප්‍රෝඩාවක්නේ කරන්නේ. එතකොට ඒ කෙරෙහි යම්කිසි පිරිසක් නැඹුරු වෙනවා නම් ඒ නැඹුරු වීම තුල ඇත්ත සද්ධර්මය තමයි අතුරුදහන් වෙලා යන්නේ. ඒ නිසා අපි හිතුවේ නැති වුණාට මේ කාරණාවන් හැම එකක්ම සද්ධර්මයේ අතුරුදහන් වීමට බලපවත්වනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කිම්බිල හාමුදුරුවන්ට එදා දේශනා කරන්නට යෙදුනේ. මේ තුල තමයි දැන් සද්ධර්මයක් ලෝකේ පවතින කාලයක තුල තමයි මිනිසාට යහපත සිද්ධ වෙන්නේ. මිනිසාගේ මෙලව ජීවිතය යහපත, පරලොව ජීවිතය යහපත, දෙලව ජීවිතය යහපත කළගෙන අපි බලාපොරොත්තු වෙන මේ සංසාර දුකින් එතර වෙන්න පුළුවන්කම තියෙන්නේ සද්ධර්මයක් පවතිනවා නම් විතරයි. එය මුණ ගැහුනොත් පමණයි. මුණ ගැහෙන්න නම් ඔබට මේ සද්ධර්මයේ රැකගන්න වෙනවා. මේ සද්ධර්මයේ අනාගත පරම්පරාවට දායාද කරන්න වෙනවා. එය රැකගන්න මේ වෙලාවේ ඔබට ලොකු වගකීමක් තියෙනවා. අපේ හැමදෙරෝනේ දැන් අපට ධර්මයේ තුල ධර්මය අපි හැමතිස්සම කියනවා මේ සමහරක් අවස්ථාවල නිවැරදි නැත්නම් නිර්මල ධර්මය අපි ඇසුරු කරන්නට ඕන කියලා. ඒ කියන්නේ එතන තවත් විදිහකින් ධර්මයට ආව ධර්මයේ විකෘති කිරීම වෙන්න පුළුවන්, දහමත් එක්ක නොගැලපෙන දේවල් වෙන්න පුළුවන්. පසු කාලීනව එවැනි දේවල් සිද්ධ වෙලා තිබෙනවා. ඒක අපි සමාජය තුල කතා බහ කරනවා. දැන් කිම්බිල තෙරුන් වහන්සේ ඒ විදිහට එදා ප්‍රශ්න කරන්නේ වහන්සේ කිව්වා වගේ අපි වෙනුවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය চিරාත් කාලයක් පවත්වාගෙන යන්නට ලෝක සත්වයාට සංසාර දුකින් ඈතර වෙන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම ඒ විදිහටම බුද්ධ භාෂිතයේම අනාගත පරපුරට ලබා දෙන්නට කොහොමද මේ ධර්මය පවත්වාගෙන යන්නේ කියන කාරණාව. අපේ හැමදෙරෝනේ අපි අද දකින දෙයක්. දැන් මේ ධර්මය කියලා අපි ජීවිතයට එකතු කරගන්න දේවල්. කියන්නේ දැන් මිහිඳු සංස්කෘතියත් එක්ක සමහරක් වෙලාවට මිහිඳු මහරහතන් වහන්සේ අපේ මිනිසුන්ගේ ජීවිතවල ධර්මයේ සමීප කරන්නට මේ සංස්කෘතික කාරණා එකතු කරගන්නට යෙදුණා. දැන් සංස්කෘතික කාරණා මේ චාරිත්‍ර විදි අපේ ජීවිතයේ ප්‍රමුඛත්වයට ඇවිල්ලා මේ නිර්මල ධර්මය ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඇතම් කරුණු කාරණා පැත්තකට ගිහිලා තියෙනවා. මෙන්න මෙතන නේද අපේ ධර්මයේ මග හැරෙන්නේ අපේ හැමදෙරෝනේ. මේක එක කාරණාවක් කියලා මේ මම කිව්වොත් අපේ හැමදෙරෝනේ. ඔව් ඇත්තටම මනෝජ් මහත්තයා මේ ඒක වර්තමානයේ වෙනකොට අපිට ගොඩාක් දකින්න ලැබෙනවා. මිනිස්සු ගොඩාක් කැමතිත් ඒ වගේ දේවල් වලට තමයි. ගැඹුරු ධර්ම කාරණාවන් විස්තර කරමින් දේශනාවක් කරනවා නම් ඒකට ඊතරම්ම කැමැත්තක් නැහැ. එහෙම නැතුව විහිළු කරමින් හිනාගස්සමින් සමහර වෙලාවට වචන පවා හරබ කරමින් දේශනාවන් පවත්වනවා නම් ඒවට මිනිස්සු හරීම රුචි ඇලෙනවා. ඒව තමයි මිනිස්සුන්ට අර මිනිස්සුන්ගේ වචනයෙන්ම කියනවා නම් ෂෝක් බන. එතකොට බුදුහාමුදුරුවෝ ඒ කාරණාව කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සද්ධම්ම පතිරූපක කියලා දේශනාවක් දේශනා කරනවා. සද්ධර්මය යයි කියා ගත්ත අසත් ධර්මය
සද්ධර්මය කියලා ලෝකයට දෙනවා. මිනිසුන්ට දෙනවා. එය මිනිසු පිළිගන්නවා. ඒක හරියට උපමාවකින් කියනවා. බුදුහාඳුර උපමා කියන්න හරි දක්ෂයිනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ උපමාවකින් මේක පැහැදිලි කරනවා. රත්තරන් තියෙනවානේ. දැන් රත්තරන් තිබුණට මහේෂ් මහත්තයෝ ගොඩාක් අය රත්තරන්ම නෙවෙයි පළඳින්නේ. අපි ඒක දන්නවනේ. ඒ වගේ ආදේශක තියෙනවානේ. දැන් රන් වැට කිව්වට හැම බෝධියකම රන් වැටවල් ස්ථාපිත කරලා නැහැ. මොකද රන් ආලේපිත එහෙම නැත්නම් රත්තරන් වගේ. මොකද නැත්නම් ඒව පවත්වාගෙන යන්න බෑනේ. මේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. අද වෙනකොට මිනිස්සු එහෙම තමයි රත්තරන් වලින් කරන කාර්ය කරගන්න ආදේශක භාවිත කරලා තියෙනවා. ඒ නිසාම මොකද්ද වෙලා තියෙන්නේ මිනිස්සුන්ට රත්තරන් ඕන කරන්නේ. ඒ රත්තරන් වල අවශ්‍යතාවය එන්න අඩු වෙනවා. අර වගේ ඒ ටික කරගන්න පුළුවන් නිසා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන උපමාවෙන් මේ ධර්මය අධර්මය තුලින් ධර්මය කියලා පෙන්නලා ඒ අධර්ම ලෝකය තුල මිනිස්සු රුචිකත්වය ඇති කරගන්නවා නම් ඇත්ත සද්ධර්මය තමයි අතුරුදහන් වෙලා යන්නේ. ඒක හරියට අර රත්තරන් වලින් අවශ්‍යතාවය වෙනත් දෙයකින් ඉෂ්ට කරගන්නවා නම් ඇත්ත රත්තරන් තමයි සමාජයෙන් ඈත් වෙලා යන්නේ. ඉතින් ඒ නිසා මිනිස්සු එදා අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ අමුතුම පරිසරයක් තියෙන කාලෙකනේ. රටේ රජතුමා පවා විනෝදයට දඩයම් කරපු කාලයක්. එවැනි කාලයක් තුල ඍජුවම මේ කාර්ය මිනිසුන්ට සම්බන්ධ කරන්න අපහසුයි. ඒ නිසා උන්වහන්සේ උපක්‍රමයක් විදියට බෝධි වන්දනාව, චෛත්‍ය වන්දනාව මේ වගේ දේවල් එක්ක තමයි ධර්මයේ සමීප කරන්න උත්සාහ කළේ. ඉතින් මේවා අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා. දැන් ශ්‍රී ලාංකික සංස්කෘතිය කියලා කියන්නේ බුදුදහමෙන් පෝෂණය වුණ සංස්කෘතිය. සංස්කෘතිකාංගයන් වලින් අපි ඉස්මතු කරගෙන තියෙන ධර්මය. දැන් බලන්න වෙසක් කූඩුවක් හැදුවොත් ඒ වෙසක් කූඩුව තුල තියෙන්නේ මොකද්ද? අනිත්‍යතාවය පසක් කරන ධර්මයක්. මේක අපි ඉස්සර අපි කිව්වේ පහන් කූඩුවක් කියලා. පහනක් තමයි ඒකට සවි කරන්නේ. පහන එහෙම වැනිලා හුළඟට වැනිලා ඒක අර කූඩුව පිටින්ම ගිනි ගන්නවා. ගිනි ගන්නකොට අපිට ඉගැන්නුවා අපි කොච්චර ලස්සන දේවල් හැදුවත් ඒවා විනාශ වෙනවා. ඒක තමයි අනිත්‍යතාවයේ දුන්න ක්‍රමය. එහෙමයි. ඊළඟට හැම දෙයකම අපි දැක්කේ අන්තිමේට දැක්කේ ධර්මය. මේ සංස්කෘතිය තුළ හැම දෙයකම අපි දැක්කේ ධර්මය. හැබැයි අපිට පේනවා මේ වර්තමානීය වෙනකොට අමුතු දේවල් ඒවා ඇත්තටම අපේ සංස්කෘතියක් නෙවෙයි. අමුතු දේවල් තුළ මිනිස්සු රඳවලා ඒක තමයි ධර්මය කියලා පෙන්වන්න උත්සාහ කරනවා. එතන ඇත්තටම ශාස්ත්‍රීය ගෞරවයක් නැහැ. ඒ වගේම ධර්ම ගෞරවයක් නැහැ. ඒ වගේම සංඝ ගෞරවයක් නැහැ. සමහර වෙලාවට ශික්ෂාවන් කෙරෙහි ගෞරවයක් නැහැ. එකිනෙකා කෙරෙහි ගෞරවයක් නැහැ. එතකොට මේ කාරණාවන් එක්ක අපිට පැහැදිලි වෙනවා සද්ධර්මයට නේද මේ හානිය වෙන්නේ. සද්ධර්මය කියලා කියනකොට මනෝජ් මහත්තයා මේ අසද්ධර්මය කියලා එකකුත් තියෙනවානේ. එහෙමයි. දැන් සද්ධර්මය ලෝකයෙන් ටික ටික ඈත් වෙනකොට ඒ සමාජයට එන්නේ අසද්ධර්මය. හැබැයි මිනිස්සුන්ට තේරෙන්නේ මේක අසද්ධර්මයක් කියලා. එතකොට ඒ අනුව තමයි කටයුතු කරන්නේ. ඊළඟ සද්ධර්මයෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල අසද්ධර්මය තුලින් බලාපොරොත්තු වුණාට ඒක ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. අපි ධර්මයෙන් ඈත් වෙන්න. දැන් බලන්න අද වෙනකොට අපිට ගොඩාක් දේවල් මේ කොරෝනා වසංගතය කියලා දීලා තියෙනවානේ. අපේ ජීවිතවල අනිත්‍යතාවය. දැන් කොරෝනා වසංගතයත් එක්ක මියගිය මේ ආයතනයේ ප්‍රධානීතුමා නේ. එතකොට එතුමාට මොනතරම් බලයක්, මොනතරම් ශක්තියක්, මොනතරම්
ආර්ථික හැකියාවක් තිබුණත් එතුමාගේ දේහේ තියාගන්න පුළුවන් උනේ පැය කිහිපයයි. එතකොට ඒ ආදාහනය කරන්න ඒ අවසන් කටයුතු කරන්න මොනතරම් ඉහළින් කරන්න පුළුවන් වුණත් ඒකෙන් අපට පැහැදිලි වෙනවා ඊට වඩා අපි දන්නවා ලංකාවේ ප්‍රසිද්ධ අපේ හාමුදුරුවරු පවා. ඉතින් මේ තුල අපට පෙන්වනවා සරල බව, අනිත්‍යතාවය, මරණ ධර්මය මේ ඔක්කොම අපට කියලා දෙනවනේ. උදේට කතා කරන කෙනා හවසට මිය ගියා කියලා අහන්න ලැබෙන තරමටම අපිට මරණය කියන ධර්මතාවය සමීප කරලා තියෙනවා. ඒ නිසා රටවල් වල එක දවසකට 1000 2000 මැරෙනකොට අපිට තේරුම් කරලා දුන්නා මේක තමයි ජීවිතය කියලා. අපි දැක්කා ඇතැම් රටවල් වල මුදල් නෝට්ටු පාරට විසි කරලා තියෙනවා. ඇයි මුදලෙන් මේ දේවල් වළක්ව ගන්න බෑ. කාට හරි පුළුවන්කම තියෙනවා නම් මුදල් වියදම් කරලා මේවා වළක්ව ගන්නවා. නමුත් ඒක කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපේ සංස්කෘතිය හැමදාම ධර්මය තමයි අපිට ඉස්මතු කරේ. අපේ සංස්කෘතිය තුළ ආටෝප විකාර දේවල් අපිට පෙන්වුවේ නැහැ. නමුත් අද අපේ සංස්කෘතිය කියලා ආවේනික දේවල් වලින් ඈත් වෙලා ආනයනය කරගත්ත දේවල් පෙන්නලා මේක තමයි සංස්කෘතිය කියලා අද පෙන්වන්න උත්සාහ කරනවා. ඒක විකෘතියක්. ඒ තුළ ධර්මය අපිට දකින්න ලැබෙන්නේ නැහැ. දැන් සද්ධර්ම රත්නාවලිය ලියන කාලේ මිනිස්සුන්ට මහා ලොකු ධර්ම මේ දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි සද්ධර්ම රත්නාවලිය ලියන ධර්මසේන හාමුදුරු ගැමි බස්වහරක් අරගෙන මේ බණ පොත රචනා කළේ. ඒක බණ මඩුවේ ඉඳලා බිම ඉඳගෙන වැඳගෙන ඉන්න මිනිස්සුන්ට දේශනා කරන ශෛලියෙන් තමයි ඒ රචනා කරලා තියෙන්නේ. දැන් ඒ තුල තියෙන ධර්ම රසය ගත්තොත් එහෙම අපි මේ දේශනා කරන සූත්‍ර දේශනාවන් වල අන්තර්ගත ගැඹුරු කාරණාවන් සරලව දේශනා කරලා තියෙනවා. කාලෙන් කාලෙට ධර්මය ජනගත කරන ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා මේ ගීතය ගත්තොත් ගීතය තුල ධර්ම රසය කැටි කරලා ධර්මය එකතු කරපු ගීත රචනා අපිට පේනවා. එහෙමයි. ඒ වගේම කවිය තුල ධර්ම රසය එකතු කරලා රචනා කරපු කවි අපිට පේනවා. ඒ තුලම ඕලාරික විකාර දේවලුත් නැතුවම නෙවෙයි. ඒ කියන්නේ කාලෙන් කාලෙට ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වෙන්නේ මොනවත් නිසා නෙවෙයි. ඒකට දක්වන ඉල්ලීම අනුව. දැන් ධර්මයට ඉල්ලීම අඩු නම් ධර්මයටම ඉල්ලීම අඩු නම් හැබැයි ඒ දේ ලබා දෙන්නේ නැති වෙනත් දෙයකට ඉල්ලීම වැඩි නම් මොකද වෙන්නේ? ඒක තමයි හැමෝම දෙන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අපි හිතනවා ධර්මය ශ්‍රවණය කරන පිරිසේ අවශ්‍යතාවය ධර්මය නම් දේශකයන් වහන්සේලාට ධර්මීය දෙන්නම වෙනවා. අපේ හඳුරන්නේ දැන් මේ ධර්මයේ අවශ්‍යතාවය ධර්මයේ අවශ්‍යතාවය කියන එක මතුවෙන්නේ පුද්ගලයන්ට Tamanගේ ජීවිතය ගැන හරි අවබෝධයක් ලැබෙන්න. දැන් ඔබ වහන්සේත් කිව්වා අපේ කොරෝනා වසංගතයකට දරුණු විදිහට මුහුණ දුන්නා. තවමත් ඒ අවධානම පහ වෙලා නැහැ. අපිට වර්තමාන වෙද්දී මේ ලාංකේය සමාජය තුලේ අර්බුද රසකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ අර්බුදත් එක්ක ජීවිතය ගැන අපට අලුතෙන් හිතන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට පිළිතුර තියෙන තැනක් තියෙනවා අපේ හැමදෙරුනේ. මේ ධර්මයේ තුල මේ හැම දෙයකටම පිළිතුරක් තියෙනවා. දැන් ඇයි අපි එතනට යන්නේ නැත්තේ? මෙන්න මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මහා සංඝරත්නයේ විදිහට ඔබ වහන්සේලාට යම් කිසි වගකීමක් තිබෙනවා. මිනිසුන්ට මේ යථාර්ථය පැහැදිලි කරලා දෙන්න. මොකද එදා පුතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කිම්බිල තෙරුන් වහන්සේ කියද්දී මේ ධර්මයේ පැවැත්ම වෙනුවෙන් මොකද්ද කරන්න ඕනේ කියලා බුද්ධ ගෞරවය, ධම්ම ගෞරවය, සංඝ ගෞරවය මේ තුනම තියෙන්න ඕනේ කියලා කියනවා. මේ ගෞරවය කියන එක මත තමයි මේ පැවැත්ම තීරණය වෙන්නේ. දැන් මේ ගෞරවය කියන දේ නේද අපේ හැමදෙරම මේ නැති වෙලා තියෙන්නේ. මේ නැති වෙලා තියෙන්නේ ඇයි? පැහැදිලිවම මේ සමාජය තුළ ගෞරවය කියන එක හැම පැත්තෙම අහිමි වෙලා තියෙනවා. බලන්න දැන් දෙමව්පියෝ දරුවෝ අතර
දැන් දෙමව්පියෝ දරුවෝ අතර ගෞරවය නැති වෙලා ගිහිලා තියෙනවා. අපි මතකයි අපිට පුංචි කාලේ අපේ කාලවල අම්මා තාත්තා මොනවා හරි දෙයක් කිව්වනම් අපි ඒකට ඉහලින් කතා කරන්න ගියේ නැහැ. ඒ මොකද අපි දෙමව්පියන්ට දක්වන ගෞරවයත් එක්ක. මොකද ඒ අය වැරදි දෙයක් කිව්වේ නැහැ. අන්න එතනයි වැදගත්. දැන් සාමාන්‍යයෙන් එහෙම ගෞරවය අහිමි වෙලා යන්න බලපවත්වන කාරණාවකුත් තියෙනවා. ඒ තමයි තමන්ව අවබෝධ කරගත්ත නැති නිසා. දැන් අම්මා තාත්තා දෙමව්පියෝ විදිහට තමන්ගේ චරිතය භූමිකාව රඟදක්වන්නේ නැත්තම් දරුවා ඉස්සරහා ඒ දරුවට ගෞරවය දක්වන්න මැලිකමක් තියෙනවා. දැන් අපි හිතමු අම්මා කෙනෙක් විදිහට නොගැලපෙන විදිහට චරිතය ගොඩනගාගෙන තියෙනවා නම් ඒ දරුවගෙන් අම්මට තියෙන ගෞරවය දක්වන්න ඒ දරුවා ටිකක් මැලි කරනවා. තාත්තා කෙනෙක් විදිහට හවසට කටගොන්නක් බීගෙන ඇවිල්ලා නිදා ගන්නවා නම් දරුවා ගැනවත් ඒ අම්මා ගැනවත් පවුල ගැනවත් කල්පනා කරන්නේ නැතුව ඒ දරුවා උදේට යනකොට තාත්තට වැඳලා යන්න යනකොට අම්මා කියනවා පුතේ තාත්තට වැඳලා යන්න කියලා. නමුත් ඒ දරුවා කල්පනා කරනවා මේ තාත්තද? කෝ එතකොට මගේ තාත්තා. තාත්තා නැති තැන තාත්තට ගෞරවය ලැබෙන්නේ. අම්මා නැති තැන අම්මට ගෞරවය ලැබෙන්නේ. එහෙනම් ඔබ ඔබේ භූමිකාවට එන්න ඕනේ. ඒක අපිට හොඳටම පැහැදිලි වෙනවා. දැන් භික්ෂුන් වහන්සේලා පවා තමන්ගේ භූමිකාව හඳුනා ගන්න ඕනේ. තමන්ගේ භූමිකාව තුල ඉද්දි කාටවත් ඒ විදිහේ අනතුරු අසාධාරණකම් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම සමාජයේ අපකීර්තියට පත් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. තමන්ගේ භූමිකාවෙන් පිට පැන්නොත් කාට වුණත් සිද්ධ වෙනවා අපහසුතාවයට පත් වෙන්න, අපහසයට පත් වෙන්න. ඒ නිසා අපි හඳුනා ගන්න ඕන තමන්ගේ භූමිකාව. දැන් ගුරුවරු ගත්තොත් බලන්න. ගුරුවරු ශිෂ්‍යයා ඉස්සරහා ගුරුවරයෙක් වෙන්න ඕනනේ. ශිෂ්‍යයා ඉස්සරහා වෙන භූමිකාවක යෙදුනොත් ඒ භූමිකාවට අනුගතව තමයි ඒ සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ. ඒ නිසා තමන්ට හිමි භූමිකාවක් තියෙනවා. පාලකයෝ වුණාම පාලකයන්ට හිමි භූමිකාවක් තියෙනවා. ඒ භූමිකාවෙන් බිමට බැහැලා වෙනත් භූමිකාවක හැසිරෙනවා නම් ඒ භූමිකාව තුල ලැබෙන ගෞරවය කාගෙන්වත් ලැබෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලාටත් එහෙමයි, උපාසක උපාසිකා හැමෝටම එහෙමයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ එකිනෙකාට ගෞරවය ඇති වෙන්න ඕනේ. මේ සද්ධර්මය රැකෙන්න. මොකද මේ සද්ධර්මය පවතින්නේ මනෝජ් මහත්තයෝ මේ සත්පුරුෂයා නිසානේ. සත්පුරුෂයා නිසා තමයි සද්ධර්මය පවතින්නේ. දැන් ආනන්ද හාමුදුරුව එක වෙලාවකදී බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පවසනවා කාරණාවක්, ස්වාමීනි මට හිතෙනවා මේ සද්ධර්මය තියෙන්නේ භාගයක්ම කල්යාණ මිත්‍රයා මත නේද කියලා. දැන් කල්යාණ මිත්‍රයා අර්ථ දක්වන සත්පුරුෂයා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මාහේව ආනන්ද. එහෙම කියන්න එපා ආනන්ද. භාගයක් නෙවෙයි. සම්පූර්ණ වශයෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍රයා මත. ඒ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවයක් තමයි මේ එකිනෙකාට ගෞරව දක්වා කටයුතු කිරීම. ඒ කල්යාණ මිත්‍රත්වය තමයි ක්‍රමයෙන් මනෝජ් මහත්තයෝ අපේ සමාජයෙන් ඈත් වෙන්නේ. ඒ කල්යාණ මිත්‍රයා තමයි අපිට දවසින් දවස අපේ ජීවිතවලින් අහිමි වෙන්නේ. එතකොට අපිට සත්පුරුෂයෝ නැති වෙනකොට අසත්පුරුෂයෝ තමයි මුණ ගැහෙන්නේ. අසත්පුරුෂයෝ මුණ ගැහිලා අපේ ජීවිතත් අධර්මයේ කරා ගෙනියන වේගයක තමයි අපි ගමන් කරන්නේ. ඒ නිසා මේ එකිනෙකාට තියෙන ගෞරවය කියන එක විශ්වාසය මතනේ ගොඩනගෙන. මං කියවනේ විශ්වාසය මතයි මේක ගොඩනගන්නේ කියලා. අපි දන්නවා අද සමාජය තුළ බොරුව තමයි විශාල වශයෙන් පැතිරෙමින් පවතින. අද කෙනෙක් කොහේ හරි තැනකට එන්න කියලා කිව්වොත් දෙපාරක් හිතන්න වෙලා තියෙනවා.
වෙන එකක් තියා මනෝජ් මහත්තයෝ බණකට යනකොට පාරක් අහන්න අපි දෙපාරක් හිතන්න වෙලා තියෙනවා. මොකද ඒ තරමට මිනිස්සු අතර මේ බොරුව කියන එක රජ වෙලා තියෙනවා. මේක හරිම භයානක තත්ත්වයක්. මේ තුල සද්ධර්මය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා අපි කිව්වනේ. එතකොට මේ අසද්ධර්ම සමාජයක් තුල විශාල වශයෙන් බලපෑම් සිද්ධ වෙනවා. ඒ මොනවාද? දැන් මේ වගේ රටාවක් තුල ජීවිතය ගත කරන අපට විශාල හානිකර දේවල් ටිකක් සිද්ධ වෙනවා. අසත්පුරුෂයෝ වැඩි වෙනවා. ඊළඟට අපිට සද්ධර්මයේ කියලා අසද්ධර්මයේ නම් මුණ ගැහෙන්නේ ඒ තුල ප්‍රතිඵල ටිකක් ලැබෙනවා. ආදීනව ටිකක්. මේවත් එක්ක සද්ධර්මයෙන් තොර සමාජයක් කියලා කියන්නේ මනෝජ් මහත්මයෝ ගොඩාක්ම අනාරක්ෂිත තත්ත්වයක්. ඒ තුල අපිට ඕනෑම විපතක් සිද්ධ වෙන්න පුළුවන්. අසද්ධර්මයේ තුල අසද්ධර්මය වැඩි වෙන්න මේ සමාජය තුල අපි දන්නවා ස්වභාවික වශයෙන් එහි බලපෑම තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධම්මික සූත්‍රයේදී අධම්මික සූත්‍රයේදී මේ ගැන සඳහන් කරලා තියෙනවා. ඔය ගැන කතා කරනකොට ඒක වෙනත් පැතිකඩක් එක්ක තමයි සාකච්ඡා කරන්න වෙන්නේ. ඒකෙදි කියනවා මේ අධම්මික සූත්‍රයේදී අපි කියවනේ අධර්මය සමාජගත වෙනකොට බලපෑමතන ඒ රටේ පාලකයන්ගේ ඉඳලා ඉහළ ඉඳලා පහළට එනකම් අධර්මය තමයි ක්‍රියාත්මක වෙන්නේ. අධර්මයේ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය තමයි මේ සබහා දහමට එහි බලපෑම සිද්ධ වෙනවා. දැන් අපි විඳිනවනේ ඒක. වහින කාලයට වහින්නේ නැහැ. පායන කාලයට පායන්නේ නැහැ. අපිට ඒ වගේ ස්වභාවික වශයෙන් විකෘතිතාවයන් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. ඊළඟට වැස්සත් ඉස්සර නම් කිව්වේ වැස්ස කියලා කියන්නේ සම්පතක් කියලා. වැස්සෙන් ලැබෙන ජලය එකතු කරලා තමයි වැව් හදලා ඒව ප්‍රයෝජනෙට ගත්තේ. දැන් අද කියන්නේ මේ වර්තමානයේ කියන්නේ මේ වැසි ජලය විසකාරක. දැන් බුදුහාමුදුරුවෝ කියනවා අධම්මික සූත්‍රයේදී උන්වහන්සේ සඳහන් කරන මේ වගේ විකෘතියක් තුළ මේ ස්වභාවිකව ලැබෙන සම්පත් වලින් ලැබෙන ඵලය. ඒ කියන්නේ අපි හිතමු ගහක කොලක ගෙඩියක් හැදුනත් ඒ ගෙඩිය කනකොටත් ඒ කන මිනිසුන්ටත් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. මානසික වශයෙන් විකෘතිතාවයක් නැති වෙනවා. රාග දෝෂ මොහ වර්ධනය වෙනවා. අද බලන්න ඒ தત્ත්වේ නැද්ද කියලා. අද මිනිසුන්ට මේ ස්වභාවිකව ලැබෙන ඵලයන් පවා භුක්ති විඳින්න බැරි වෙලා තියෙනවා. ඒ තුලත් අයහපත පිණිසමයි හේතු වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ අනිත් පැත්ත තමයි ධම්මික සූත්‍රයෙන් කියන්නේ. ඒ නිසා මේ සබහා දහම පවා අපිට අකාරුණික වෙලා තියෙන්නේ මේ සද්ධර්මය ක්‍රමයෙන් මේ සමාජයේ අහිමි වීගෙන යන නිසා. සමාජයේ සද්ධර්මය ක්‍රියාත්මක නොවන නිසා. අසද්ධර්මය සමාජයේ රජ වෙන නිසා. ඒ නිසා සද්ධර්මයක් අහිමි වෙලා ගියාට පසුව සද්ධර්මයක් නැති සමාජයක් තුල මීට වඩා බරපතල විදිහේ අපහසුතාවයන් වලට අපිටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේ විඳින්නේ යම්කිසි සුළු තත්වයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක තව බරපතල කරගන්න එපා කියලා තමයි අපි ඔබට කියන්නේ. එහෙම අපේ හැමෝටම සද්ධර්මය ජීවිතයට එකතු කරගෙන ජීවිතේ ආරක්ෂිත බව මේ අපි ගෙවන ජීවිතයේ සුරක්ෂිත බව රැක ගන්නට අපි හැම මොහොතකම උත්සාහ දරිය යුතු වෙනවා. මේ සමාජය ලෝකයේ සුවපත් වෙන්නේ ධර්මය අපේ ජීවිත තුළ පැවතුනොත් පමණයි. නිසා කොහොමද ධර්මය අපෙන් ඈතට යද්දී අපි අනාරක්ෂිත වෙන්නේ? ධර්මය අපි ළඟට එද්දී අපේ ජීවිත සමාජයේ සුවපත් වෙන්නේ? මේ ගැන තවත් කතා කරන්න සූදානම් මේ කෙටි විරාමයෙන් අනතුරුව. ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. ඔබ නැවතත් ගම්මැද්ද දම් සවිය සමග අද සාකච්ඡාව සිදු කරන්නේ
පූජ්‍ය දෙහිපේ චන්දවිමල අපේ ගෞරවනීය සම්පතන් මහසය සමග අපි හඳුරුනේ විරාමයට කලින් කතා කරමින් හිටියේ මේ අපි සද්ධර්මයෙන් ඈත් වෙන්න අපි අනාරක්ෂිත වෙනවා කියන කාරණාව. කියන්නේ පුද්ගලයන් විදිහට නෙමෙයි. එපමණක් නෙවෙයි අපි සමස්ත සමාජයේ මේ පරිසරයේම සියල්ල අපි අනාරක්ෂිත වෙනවා. ඒකට උදාහරණ මේ මොහොතේ අපට තියෙනවා. අපේ හඳුරුනේ දැන් මිනිස්සු දැනුමෙන් ඒ වගේම තාක්ෂණයේ හැම අතින්ම උපරිමයට ගියපු අවස්ථාවක් තමයි මේ. එහෙම ගිහිල්ලා ඉද්දී මිනිසුන්ට අහිමි වෙන දේ තමයි මේ ජීවිතයේ අවබෝධය කියන කාරණාව. අපි මැරෙනවානේ, අපි ලෙඩ වෙනවානේ, අපි වයසට යනවානේ, මේ කියන සබහා දහමේ කරුණු කාරණා අපට අමතක වෙනවා. මෙන්න මේ තුල තිබෙනවා මේ සමාජ විතරක් නෙමෙයි මේ ලෝකේ පැවැත්මේ ස්ථිර භවයේ ගැටලුවක්. ඒ නිසා තමයි මේ විදිහේ ප්‍රශ්න ගැටලු රසකට අපි මුහුණ දෙමින් ඉන්නේ. දැන් මේ අවබෝධය මේ යථාර්ථය අපේ ජීවිතවලට එකතු කරන්නට ජීවිතවලට එකතු කරගන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීමේ වටපිටාව ඒ සමාජය තුළ නොමැතිකම තමයි මේක ප්‍රධාන හේතුව අපේ හැමදෙරුනේ. දැන් ඒකට අදාළ කරන සම්පත් එක පැත්තකින් අපි කියමුකෝ භික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන්, ගිහියන්ගේ දැනුම තියන අය වෙන්න පුළුවන්, රාජ්‍ය නායක වෙන්න පුළුවන්. මේ ධර්මයේ කියන කාරණාව විතරක් නෙමෙයි අපි මුලින්ම කිව්වා. මේ මිනිසුන්ගේ ජීවිතේ පැවැත්මයිලා බලපාන හැම දෙයකටම මේ සූත්‍රය ඇතුලෙන් උත්තර තියෙනවා. පැහැදිලි කිරීම තියෙනවා. දැන් මේ එකිනෙකා කෙරේ විශ්වාසය බිඳ වැටලා තියෙනවා කියලා අපි හඳුරුවා. මේ බොරුව රජයලා තියෙනවා. එතකොට දූෂණය වෙන්න පුළුවන්, වංචාව වෙන්න පුළුවන්, තව කෙනෙක් ගැන තියෙන හැඟීම වෙන්න පුළුවන්, ආදරේ කරුණා මේ සියල්ල වියකිමින් යන ආකාරය තමයි අපිට පේන්න තියෙන්නේ. කොහොමද අපේ හඳුරුනේ දැන් මේ විදිහේ දෙයක් වෙන්න, මේ විදිහේ සමාජ සංස්ථාවක් බිඳ වැටෙන්න ධර්මයක් තියෙද්දි බලපාන කාරණා. මනෝජ් මහත්තයෝ මේ ලෝකය ආරක්ෂා වෙලා තියෙන්නේ ඔබ ඔය කිව්වා වගේ මේ භෞතික දියුණුවත් එක්ක නෙවෙයි. අපි ඒක පැහැදිලිනේ. භෞතික දියුණුවත් එක්ක බොහෝ වෙලාවට මානව දියුණුව, මානව සම්පතේ පරිහානිය තමයි හැමතැනම අපි දකින්නේ. ඒ කියන්නේ ලෝකයේ දියුණුවයි කියලා කියන මට මතකයි එක වෙලාවක සූර්යප්පෙරුම් මහත්මයා, ජේ.ආර්.පී. සූර්යප්පෙරුම් මහත්මයා රටකට ගිය වෙලාවකදී ඒ රටේ කර්මාන්ත ශාලාවක් පෙන්වන්න ගිහිල්ලා තියෙනවා. එතුමාට මේ කර්මාන්ත ශාලාවේදී පෙන්නලා තියෙනවා ඒ යන්ත්‍ර සූත්‍ර ගොඩක පෙන්නලා කියලා තියෙනවා මෙතනින් හරකෙක් ඇතුල් කරපුවාම ඒ හරකා එහා පැත්තෙන් එන්නේ පැකට් වෙලා කියලා තමයි කියලා තියෙන්නේ. දැන් එතුමා අර ඒ අයට ලොකු දියුණුවක්. ඒ අයගේ තාක්ෂණික අතින් මහා දියුණුවක්. නමුත් එතුමා සඳහන් කරාලු මම මේක දියුණුවක් විදියට දකින්නේ පැකට් එක මේ පැත්තෙන් දැම්මොත් අර පැත්තෙන් හරකෙක් එනවනම් ඒක තමයි දියුණුව කියලා කිව්වා. ඇත්තටම බලන්න එතන තාක්ෂණික අතින් මිනිසාගේ උපරිමයට ගිහිල්ලා හැබැයි මානව දියුණුව කියන එක පරිහානියටම වැටලානේ. දැන් ඉස්සර අපි මලකුණක් දැක්ක තනේ අපොයි කියලා තමයි සඳහන් කළේ. මේ මහපාරේ අපිට කිසිම අදාළත්වයක් නැති කෙනෙක් මිය ගියත්. දැන් අද වෙලා තියෙන ඊට වඩා වෙනස් එකක් නේ. එතකොට මේ ධර්මයෙන් ඈත් වෙන්න මේ தત્ත්වය තමයි අපිට දකින්න ලැබෙන්නේ. ලෝකේම ওই தત્ත්වයනේ. ලෝකේම මිනිස්සු එකිනෙකාට ගොඩ වැඩි කර ගැනීම පිණිස යම් යම් කූට විදිහට කටයුතු කරනවා. ඒක අපිට හොඳටම පැහැදිලි ලෝකයේ දිහා බලනකොට. ඒ තුල නැත්තේ ධර්මය. දැන් ධර්මය තියෙනවා නම් ඔය හැම තැනම බොහොම සාධාරණ විසඳුමක් බවට පත් වෙනවා. ධර්මය නැති නිසා තමයි ඒක අසාධාරණයෙන් එක පැත්තකට අසාධාරණය සිද්ධ වෙන්නේ, තව පැත්තකට ඒකේ දියුණුවක් කියලා පේන්නේ. ධර්මය තියෙනවා නම් දැන් බුදුහාමුදුරුවෝ මේ හැම මේ ප්‍රශ්න මනෝජ් මහත්තයෝ මොන ක්‍රමයකින් හරි විසඳ ගන්න පුළුවන්.
මේ තියෙන ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න ඌව විසඳන්න පුළුවන්. බුදුහාමුදුරු විසඳුවේ මොකද්ද? ජාති ජරා මරණනේ. මේ උපත ලෙඩවීම මරණයට පත්වීම කියන ප්‍රශ්න ටිකනේ විසඳුවේ. ඊට එහා ලෝකයේ ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම ගත්තොත්. ඊට එහා ප්‍රශ්නයක් එන්න විදියකුත් නැහැ. ඉතින් ඒ ප්‍රශ්නේ විසඳපු බුදුහාමුදුරුවෝ හැම ස්තරයකටම ආමන්ත්‍රණය කරලා ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබා දුන්නා. හැබැයි හැමතැනම ධර්මයත් එක්ක තමයි ප්‍රශ්නේ විසඳුවේ. අපි ගොඩක් වෙලාවට දකිනවා ලෝකයේ මිනිස්සු නායකයෝ එහෙම නැත්නම් කණ්ඩායම් ගොඩක් වෙලාවට ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන්නේ එක්කෝ එක පැත්තකට නතු වෙලා. එක්කෝ තමන්ගේ වාසිය ගැන හිතලා. එහෙම තමයි ප්‍රශ්න විසඳන්න බලන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ පේනවා ඒ තුළ විසඳන ඕනෑම ප්‍රශ්නයකට විසඳුම සාධාරණව හැමෝටම සාධාරණව සිද්ධ වෙනවා. ඉතින් මේ ලෝකයේ අද එන්නම ධර්මය කියන එකට වටිනාකම ලැබෙන සමාජයකුත් තියෙනවා. දැන් අපි මේ විදියට හරි රැකිලා තියෙන්නේ අන්න ඒ පිරිසත් එක්ක. අපි දැන් මේ බෞද්ධික දියුණුවෙන් අපි හිතුවට මේ අපේ හැමදේම මේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා අපිව ආරක්ෂිතයි කියලා සඳහන් කරාට ඉන්ජෙක්ෂන් 3ම විදගත් අයත් මැරෙනවා නම් ඒක ඒ තරම්ම ආරක්ෂාවක් කියලා දකින්න බැහැනේ. නමුත් මේ ලෝකයේ තවමත් මනෝජ් මහත්මයෝ රහසිගතව අප්‍රසිද්ධියේ ධර්මයේ දියුණු කරන පිරිසක් ඉන්නවා. අන්නේ පිරිස නිසා තමයි මේ විදියට හරි මේ මනුස්ස ලෝකයේ ආරක්ෂා වෙලා තියෙන්නේ. නැත්තම් මේ වසංගත කියලා කියන්නේ එක අවස්ථාවක් විතරයි. බුදුහාමුදුරු සඳහන් කරනවා මේ ධර්මයේ අහිමි වීමත් එක්ක ධර්මයෙන් ඈත්වීමත් එක්ක ස්වභාවික විපත් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් අද විඳින්නේ අපි ඒවා. ඒකට අපිට අර්ථකථනය දක්වන්න පුළුවන් එක එක විදියට. නමුත් ඒකේ ප්‍රතිඵලය අපිට අපි විසින්ම වපුරපු දෙයක ප්‍රතිඵලයක් තමයි තියෙන්නේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. අපි මේ විඳගෙන යන්නේ ඒක. දැන් බලන්න අද එක දවසකට මිනිස්සෙක් විසින් මේ විශ්වයට මුදාහරින සිතුවිලි ප්‍රමාණය ගත්තොත් එහෙම මොනතරම් විසක් මේ විශ්වයට මුදාහැරනවද කියලා. එක පුද්ගලයෙක්ගේ. දැන් ඒ වගේ බහුතරයක් එහෙම කරනකොට මේ විශ්වයට ඊටාම නිවිච්ච ඒ වගේම ඊටාම සාමකාමී ඊටාම කරුණාබරිත මහා අනුකම්පාවෙන් ධර්මීය තමන්ගේ ජීවිතයේ පරදුවට තියලා කටයුතු කරන අය මුදාහරින මේ සිතුවිලි ප්‍රමාණය අඩු වුණත් අද ඒ නිසා තමයි අපිට මේ විදිහටවත් රැකෙන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. නැත්තම් බුදුරජාන් වහන්සේ සඳහන් කරපු විදිහට ඔය ස්වභාවික වශයෙන් විපත්ත පැමිණීම, හඳුනා නොගත් රෝග පැමිණීම, ඊළඟට ප්‍රතිඵලය තමයි අමනුස්ස රෝග. දැන් අමනුස්ස රෝගයන් ආවොත් එහෙම මේ අපිට දකින්නත් ලැබෙන්නේ නැහැ නේ මොකද්ද හේතුව කියලාවත්. අමනුස්යොත් බලවත් වෙනවා එතකොට. ඒතර මේ සමාජය තුළ මේ ලෝකයේ තුළ මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන පරිසරය ක්‍රමක්‍රමයෙන් අහිමි වෙලා ගිහිල්ලා තියෙන්නේ ධර්මයෙන් ඈත්වීමත් එක්ක. මේ ධර්මය කියලා කියන්නේ මේ විශ්වීය ධර්මයක්නේ. මේ විශ්වීය ධර්මය සමාජය තුළ ස්ථාපිත වෙන්නම තමයි එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට මේ ධර්මයේ හඳුන්වා දීමත් එක්ක තමයි රටේ පාලකයා දඩයමේ යන්නේක නැවැත්තුවේ. විනෝදයට දඩයමේ යන්නේක වැළැක්වුවේ. ඒක සාමාන්‍ය කාරණා. ඊළඟට හැම තැනම විහෙර විහාර හදලා මිනිසුන්ගේ සිත් සතන් සාමකාමී කරන්න ඊළඟට දයාව අනුකම්පාව මෛත්‍රිය කියන ගුණධර්ම වර්ධනය කරන්න මග කියලා දුන්නේ මේ ධර්මය. ඊට පෙර එහෙම එකක් තිබුණේ නැහැ. දැන් මේ தত্ত্বය ටික ටික පරිහානියට යන එක ආයුෂ පරිහානියත් බලපානවා.
අපි දන්නවා ආයුෂ පරිහානියත් එක්ක තව ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒ මිනිස්සු විදිහට දකින්නේ. සමහර වෙලාවට ඒ මිනිස්යාගෙන් මොනවා හරි දෙයක් ලබා ගැනීමේ අපේක්ෂාවක්මයි තියෙන්නේ. යාළුවෙක් ආශ්‍රය කරත් ඒ යාළුවගෙනුත් මොනවා හරි දෙයක් ලබා ගැනීමේ අපේක්ෂාව විතරයි තියෙන්නේ. එහෙම අර ඉස්සර වගේ කැපවීම කරන යාළුවෝ අඩුයි. මොනවා හරි අපේක්ෂාවක් ඒ වගේම යමක් බලාපොරොත්තුවෙන් ආශ්‍රය කරන තත්වයක් තමයි අද දකින්න ලැබෙන්නේ. ඒ නිසා හැම ස්තරයකම අපිට පේනවා මේ වගේ පරිහානී තත්වයක්. මේ පරිහානී තත්වයට යන්න නොදී අපිට පුළුවන් නම් අපි තමන් විදිහට ඉදිරිපත් වෙන්න. අපි දැන් මේ වගේ වැඩසටහන් තුලින් ඒ වගේම ලංකාවේ නොයේක් මාධ්‍ය ආයතනයන් වලින් ධර්මය සමාජගත කරන්නේ තමන්ට ඒ තුල කටයුතු කරලා තමන් නිවැරදි වෙලා තමන්ට ඒ ශක්තියත් කරගෙන ඒ ශක්තිය යොදවන්න පුළුවන් අනිත් සමාජයට. තමන් විදියට ඉදිරිපත් වුණාම ඒක අපි කියන සංකල්පයකට එනවනේ. එතකොට මේක රටක් විදියට ලෝකයක් විදියට ව්‍යාප්ත වීමක තමයි අපි දකින ප්‍රතිඵලය දකින්න පුළුවන්කම තියෙන්නේ. නිසා අපි කරුණාවෙන් සිහිපත් කරනවා ඔබට කළ හැකි දේ ඔබ කරන්න. ධර්මය ආරක්ෂා කිරීම පිණිස. ඒ වගේම තමයි ඔබ ඔබේ දරුවන්ට උගන්වන්න. දරුවන්ට උගන්වන්න කියලා කිව්වේ මේ පාසල් යවල උගන්වන්න නෙවෙයි. මේ ධර්ම කාරණා උගන්වන්න. ඒ තුල තමයි කවදා හරි දවසකට ඔබට සැනසීම උදා වෙන්නේ වයසට ගියාට පස්සේ. නැතුනොත් එහෙම ඒ දරුවන්ට මොනතරම් අධ්‍යාපනය දුන්නත් මොනතරම් භෞතික දේවල් දුන්නත් ඒවා තුල ධර්මය කැටි කරලා දුන්නේ නැත්නම් ඔබට අනාථ මඩම මහලුණ මඩම තමයි උරුම වෙන්නේ. අපි හඳුන්නේ උපහන්සේ මේ ඊටම වැදගත් තැනකින් ඒ අවසන් කළේ. දැන් අපි දකින දෙයක් අපිට තේරෙන දෙයක් අපේ හඳුන්නේ සමහරක් වෙලාවට මේ සමාජයේ සිදුවන ඇතැම් සංසිද්ධීන් දෙස බොහොම ගැඹුරින් අවධානය යොමු කළොත් දැන් අපි දන්නවා මේ දහම මේ තුල අපේ ජීවිතයේ මේ වගේ තැනකට අපට අරන් යන්න පුළුවන්. මේ සමාජයේ මේ විදිහට දියුණු කරන්න පුළුවන්. මේ සඳහා අපට හැකියාවක් තිබෙනවා. එහෙම කියලා අපි ඒ ගැන දැනුවත්ව තියෙද්දින් හැබැයි අපි අපේ සමාජයේ වෙනත් පැත්තකට යවනවා. ඒ කියන්නේ අධාර්මිකත්වයේ තුල නැත්තම් බොහෝ පිරිස් නොමගැවීම තුල එක පිරිසකට එක කොට්ටාශයකට පැවැත්ම තහවුරු කරගන්න පුළුවන් කියන තැන ඉඳලා. ඔවුනුත් දන්නවා මේ දහම තුල තමයි ගමන තියෙන්නේ කියලා. හැබැයි ඒක පැත්තක තියලා මිනිස්සුන් නොමග යවනවා. මිනිසුන්ට ඒ දහම ධර්මය කියන එක දුරස්ත කරනවා. මේ දුරස්ත කිරීම ඇතුලේ උන් බලාපොරොත්තු වෙන අර කියපු භෞතික දියුණුව. ඒක පසු කාලීනව ප්‍රතිඵල ඒ ඇඩ භුක්ති විඳ සිද්ධ වෙනවා. නමුත් ඒ මොහොතේ ඒ කාල සීමාවේ ඒ මිනිසුන්ගේ ජීවිත විතර නෙමෙයි සමාජයේ ආර්ථිකයේ සමස්තයට ඒක බලපානවා අපේ හැමදෙරුනේ. මෙන්න මේක අපි කොහොමද විග්‍රහ කරගන්නේ? ඔව්. ඊයේ හවස මගේ හිතවත් මහත්තයෙක් ඇවිල්ලා මගෙත් එක්ක කතා කරා. එයා කතා කරගෙන යනකොට සඳහන් කරපු දෙයක් තමයි අපි මිනිස්සුන්ව ඈත් කරනවා. ඒ වැරදි කරන නිසා අපිට ගැළපෙන්නේ නැහැ කියලා අපි ඈත් කරනවා. ඒ අපේම මිනිස්සුනි ඈත් කරන්නේ ගොඩක් වෙලාවට. අපි සමහරක් වෙලාවට ඒ ඈත් කරන පුද්ගලයා ආයි කවදාකවත් එතනින් නිවැරදි වෙන්නෙත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ වැරදි කරපු මිනිස්සු ළඟට ගියා. ගිහිල්ලා නිවැරදි කරා. ඒ මහත්තයා සඳහන් කරනවා මම එක තැනකට ගියා. ඒ තැන හිටියේ මෙන්න මේ වගේ කෙනෙක්. අපි වචනයෙන්ම කිව්වොත් අපි කියමුකෝ කසිප්පු විකුණන කෙනෙක්. දැන් කසිප්පු විකුණන කෙනා ගැන මුළු සමාජයේම දකින්නේ කොහොමද? එයා කසිප්පු විකුණන්න පටන් ගත්තේ සමහර වෙලාවට ආර්ථික අපහසුතාවයක් තියෙන සමයක වෙන්න පුළුවන්. දැන් ඒක යම් විදියක දියුණුවක් කියලා එයාට තේරෙනවා නම් එයා ඒක අතහරින්නේ නැහනේ. ඒක දිගටම කරගෙන යනවනේ. ඒ වැරද්ද මේ සමාජය තුල දිගටම කෙරෙනකොට එයාට හිතෙනවා නම්
මේකෙන් මිදුනොත් එහෙම මට ආර්ථික ශක්තියක් නැහැ කියලා එයා දිගට මේක කරගෙන යනවා. මෙයා සඳහන් කරනවා මං ගියා ඒ පුද්ගලයා ළඟට. ගිහිල්ලා එයාත් එක්ක කතා කළා. සුහදව කතා කළා. එයාගේ කඩින් තේ එකකුත් බිව්වා එයාගේ. එහෙම බීලා ඉවර වෙලා වෙනත් කතාවක් පටන් ගත්තා. කතාව කොහොමද? දැන් අයියේ කියලා අයියේ ඔබ කොහොමද ඔබේ දුවට විවාහයක් කරලා දෙන්නේ? තාත්තා මෙහෙම කරනවා කියපුවාම. ඒ නිසා ඒ දරුවන් ගැන කල්පනා කරලවත් දැන් එදා කරා ඒක හරි. එදා ආර්ථිකමය වශයෙන් දුර්වල නිසා එහෙම කළා. නමුත් දැන් එහෙම නෑ. දැන් ඊට වඩා වෙනස්. එහෙනම් ඔබට දැන් මේක නවත්තන්න පුළුවන්. අන්න එහෙම කියලා අර මිනිසුන්ගේ නිල අල්ලනවා කියලා කියන්නේ. අන්න එහෙම සඳහන් කරලා ඒ වගේ සංවාදවලට ගිහිල්ලා මිනිස්සු යම් යම් අවස්ථාවන් වල තමන්ගේ කාලය ශ්‍රමය කැප කරලා අර වැරදි කරන පුද්ගලයා නිවැරදි කරන්න උත්සාහ කරනවා නම් ඒක මහත් වූ යහපතක් සිද්ධ වෙනවා මුළු මහත් සමාජයටම. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ජීවිතේම අපි ගත්තොත් එහෙම එක පුද්ගලයෙක් වෙනුවෙන් බුදුරජාන් වහන්සේ වාර ගණනාවක් ගියානේ. දැන් උදේ සූත්‍රයේදී උදේ බමුණා බොහෝම මසුරු කෙනෙක්. උදේ බමුණා ළඟට දවස් 3ක්ම යනවා බුදුහාමුදුරුවෝ. එකම පුද්ගලයා ළඟට දවස් 3ක් යනවා. තුනේදිම මේ එයාට මුකුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ නැහැ. හැබැයි 4 වෙනි දවසේ යාගේ ඉස්මතු වෙනව තත්ත්වේ. මේ 4 වෙනි දවසෙත් ආවේ මේ බවත් ගෞතමයෝ තියෙන අපේ ආහාරයට තියෙන ගිජුකම නිසායි කියලා කියනවා. දැන් ඇත්තටම ගිජුකම තියෙන කාටද? ගිජුකම තියෙන්නේ මේ උදේ වමුණටනේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේත් එක පුද්ගලයා වෙනුවෙන් එහෙම කාලය වෙන් කරා. අපිට ක්‍රමයෙන් තමයි මේ ධර්මයේ සමාජගත කරන්න පුළුවන්. මහා පරිමාණයෙන් අපි උත්සව තියලා එහෙම නැත්නම් ස්ටේජ් හදලා ඒව උඩට නැගලා දේශන පැවැත්වුවයි කියලා මේ ධර්මයේ සමාජගත වෙන්නේ නැහැ. සමහර වෙලාවට එකිනෙකාට දැන් අපි දන්නවා සෝමහාමුදුරුවෝ වසර ගණනාවක් තිස්සේ දුෂ්කරව ඒ කාර්යය සිද්ධ කළා. වර්තමානයේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලාත් මහත් වූ සේවාවක් කරනවා. හැබැයි ඔබ කිව්වා වගේ ඊට වඩා වේගයකින් අධර්මයේ කරා මිනිස්සු වරන් යන සමාජයක් නේද? ඒක අර තියෙන වේගයට වඩා දෙගුණ තෙගුණ වෙලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ තුල අපි වේගවත් වෙන්න ඕනේ, අප්‍රමාදී වෙන්න ඕනේ ධර්මීය සමාජගත කරන්න. ඒක ඔබටත් පැවරෙන වගකීමක්. මොකද භික්ෂුන් වහන්සේලාට පමණක් නෙවෙයිනේ බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිසටම වගකීමක් තියෙනවා ධර්මීය දෙන්න සමාජයට. අධර්මීය දෙන්න නෙවෙයි ධර්මීය දෙන්න. ඒ කාර්ය තුල නියැල වුණොත් එහෙම ඒක සමාජ වගකීමක් විතරක් නෙවෙයි යුගයේ සිද්ධ කරන අවශ්‍ය කාරණාවක්. ඒ අවශ්‍ය කාරණාව ඔබ කරන්නේ අනාගත පරම්පරාව වෙනුවෙන්. දැන් හොඳම දේ දරුවන්ට කියලා කියනවනේ. හොඳම දේ දරුවන්ට නම් හොඳම දේ තමයි ධර්මය. ඒ දරුවන්ට ධර්මයෙන් තොර මොන දේ ලබා දුන්නත් වැඩක් නැහැ. අපි දන්නවානේ වෛද්‍යවරු ඉන්නවා නැහැදිච්ච වෛද්‍යවරු. ගුරුවරු ඉන්නවා නැහැදිච්ච ගුරුවරු. ඉංජිනේරුවොත් ඉන්නවා. ඔය හැම වෘත්තියකම ඉන්නවානේ. එහෙනම් හැදිච්ච ගුණයහපත් කරුණාවන්ත කියන නාමය ඉස්සරහට දාගන්න පුළුවන්කම තියෙන්නේ වෘත්තියට ධර්මයත් එක්ක ගියොත්. ඒ අම්මට හැමදාම සැනසෙන්න පුළුවන්. ඒ තාත්තට හැමදාම සැනසෙන්න පුළුවන්. ඒ තාත්තගේ දරුවට ඒ අම්මගේ දරුවට බොහොම ගුණ යහපත්කම් තියනවා කියලා සමාජය කතා කරනවා. ඒ ඔබ අර සියුම්ම ලබා දවපු ධර්මයේ. ඒ ධර්මයේ ලබා දීලා ළමයාගේ නැත්තම් දරුවාගේ ජීවිතය ආලෝකමත් කරන්න තමයි කටයුතු කරන්න ඕනේ. ජීවිතයේ ආලෝකය නැත්නම් ජීවිතයේ සාර්ථකත්වය පුද්ගලිකව තමන්ගේ වගේම මේ මුළු මහත් සමාජයේම දිනුව සාර්ථකත්වය රැඳෙන්නේ දහම තුල. අපි කොයිතරම් දියුණු වෙනවා කියලා කිව්වත් අපි කොයිතරම් සාර්ථකයි කියලා කිව්වත් එතන
දහම ධර්මය නොමැති නම් අපි අසාර්ථකයි. ඒක අපට අත් විඳින්නට හැකියාවක් තිබෙන කාරණාවක්. ඒ නිසා හැම මොහොතකම හැම අවස්ථාවකම උත්සාහ කළ යුත්තේ භෞතික දියුණුව වගේම ආධ්‍යාත්මික දියුණුවත් එකට එකතු කරගෙන සමබර කරගෙන අපේ ජීවිත ගමන යන එක. ඒ නිසා ඔබට ඒ සඳහා වූ මාර්ගෝපදේශනයක්, ඔබට ඒ සඳහා වූ මඟ පෙන්වීමක් මේ උතුම් නිර්මල දහම ඇතුළේ තිබෙනවා. නිරන්තරයෙන්ම දහම ඇසුරු කරන්න, නිරන්තරයෙන්ම දහම අධ්‍යයනය කරන්න, නිරන්තරයෙන්ම කල්යාණ මිතුරන් ඇසුරු කරන්න. එවිට ඔබ බලාපොරොත්තු වන ගමන ඔබට යන්නට හැකියාවක් ලැබෙනවා. ඒක ඔබ වගේම මුළු මහත් සමාජයම සුවපත් කරાવી. අද සදහම් සාකච්ඡාවට වැඩම වදාළ පූජනීය වන්දනීය දෙහිපේ චන්දවිමල අපේ ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සිදු කරන ලබනවා කම්මැති දම් සපියේ විදිහට අපි ලබන ඉරිදා දවසේත් සුපුරුදු වේලාවට ඔබ සමග හැම බලාපොරොත්තු පෙරදරිව අදට ඔබෙන් සමුගන්නවා. ඔබට තිසරණ සරණයි.